හොඳයි දරුවනේ. 24 වෙනි පාඩම විද්‍යුත් තැපෑල භාවිතය කියන පාඩමේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඔබට මතකයි අපි පළමු පාඩම් කොටසදී කතා කරා විද්‍යුත් තැපෑල කියන්නේ මොකක්ද? එහි වාසි අවාසි කතා කරා නේද? ඇත්තට මෙහි වාසි කතා කරේ. අපි ඊළඟට විද්‍යුත් තැපෑල් ගිණුමක් නිර්මාණය කරන හැටි ඉගෙන ගත්තා. දැන් අද අපි යමු මේ විද්‍යුත් තැපෑල් ගිණුම ඇතුළට. විද්‍යුත් තැපෑල් ගිණුම ඇතුළට ගිහිල්ලා කොහොමද විද්‍යුත් තැපැල් ගිණුමක් හසුරවන්නේ? කොහොමද විද්‍යුත් තැපැල් ගිණුමක් භාවිත කරලා අපේ sannivedana කටයුතු කරගන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳයි. ඊට කලින් ඔබට පොඩි කාරණයක් මතක් කරන්න මට තියෙන දුවේ පුතේ. බලන්න. විද්‍යුත් තැපැල් ගිණුමක පහසුකම් හඳුනා ගැනීම තමයි මම මේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. ඔබට පේනවා මම මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා දුවේ පුතේ. මොකක්ද මේ කොටස් දෙක? බලමු. පළවෙනි කොටස තමයි විද්‍යුත් තැපැල් මෙහෙයවීමේ පහසුකම්. ඒ කියන්නේ මේ විද්‍යුත් තැපැල් ගිණුම පාවිච්චි කරලා අපි විද්‍යුත් තැපැල් යවනවා. ලැබෙන විද්‍යුත් තැපැල් අපි කියවනවා. අපි ඩ්‍රාෆ්ට් කරන නැත්නම් අපි සකස් කරන විද්‍යුත් තැපැල් తాවකාලිකව යවන්න නැතුව ගබඩා කරලා තියෙනවා. සමහර විද්‍යුත් තැපැල් මකලා දානවා. විද්‍යුත් තැපැල් හැසිරවීම සම්බන්ධයෙන් නැත්නම් මෙහෙයවීම සම්බන්ධයෙන් වන පහසුකම් ගණනාවක් තියෙනවා අපිට මෙතනදී ඉගෙන ගන්න. මෙන්න මේවා ඔබට උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම අහන ප්‍රශ්න. විශේෂයෙන් මෙන්න මේ කොටස. හරි නේද? එතකොට මෙන්න මේ කොටස ඔබේ සාමාන්‍ය විද්‍යුත් තැපැල් භාවිත දැනුම සඳහා අවශ්‍ය වෙනවා. ඊට අමතරව උසස් පෙළ SFT ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්නත් මේ කොටස අත්‍යවශ්‍යයෙන්ම ඔබේ මතකයේ තිබිය යුතුමයි. එහෙනම් බලමු මොනවද මේ විද්‍යුත් තැපැල් මෙහෙයවීමේ පහසුකම් කියලා තව මොහොතකින්. අනෙක් කොටස. මේ කොටස සාකච්ඡා කරලා ඉවරුණාට පස්සේ අපි යනවා දෙවෙනි කොටසකට. ඒ මොකක්ද පුතේ? විද්‍යුත් තැපැල් ගිණුම කළමනාකරණය කිරීමේ පහසුකම. ඒ කියන්නේ අපි විද්‍යුත් තැපැල් ගිණුමක් සකස් කරගත්තේ නේද පුතේ? අපි Google සමාගමේ Gmail කියන විද්‍යුත් තැපැල් පහසුකම පාවිච්චි කරලා අපි විද්‍යුත් තැපැල් ගිණුමක් සකස් කරගත්තා. දැන් අපිට තියෙනවා අපටම කියලා විද්‍යුත් තැපැල් ගිණුමක්. දැන් මෙන්න මේකේ තියෙනවා settings. අපේ විද්‍යුත් තැපැල් ගිණුම භාවිතයේදී අපිට පහසු කරගන්න. අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා customize කරගන්නවා. සිංහල වචනයක් තියෙනවා අභිරුචිකරණය කරනවා කියලා. අපට අවශ්‍ය පරිදි අපේ ගිණුමේ සැකසුම් වෙනස්කම් කරගන්න. හරිද? පෙනුමේ සිට ගිණුමේ අභ්‍යන්තර පෙනුමේ සිට සියලු වෙනස්කම් කරගන්නේ කොහොමද කියන කාරණා ටික අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ විද්‍යුත් තැපැල් ගිණුම කළමනාකරණය කිරීමේ පහසුකම් යටතේ. දැන් මගේ දරුවන්ට තේරෙනවා කොහොමද මේ පාඩම මෙතනින් එහාට ගලාගෙන යන්නේ කියලා. එහෙනම් අපි මේ කොටස් දෙක අඳුනගත්තා. එහෙනම් අපි පළමුවෙන්ම මෙන්න මේ කොටස අද පාඩම තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ කොටස ප්‍රායෝගිකව ඉගෙන ගන්න බලමු. මොනවද මේක ඇතුළේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ? අපි ඊළඟට ඒක බලමු. මෙන්න මේ කාරණා ටික තමයි දුවේ පුතේ විද්‍යුත් තැපැල් මෙහෙයවීමේ පහසුකම් වශයෙන් අපට ඉගෙන ගන්න තියෙන්නේ. බලන්න කාරණා 8ක් මම මෙතන පෙළගස්වලා තියෙනවා. පැමිණි විද්‍යුත් තැපැල් ලිපි කියවීම. අපිට ඉන්බොක්ස් එකක් තියෙනවා. ඔබේ සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථනයේත් මේ වගේ තමයි. SMS සේවාව ආන් ඒ වගේ. එතකොට අපිට ඉන්බොක්ස් එකක් තියෙනවා. ඒකට එන විද්‍යුත් තැපැල් ලිපි කියවන්න. අපිට නව විද්‍යුත් තැපැල් ලිපියක් කාට හරි යවන්න අවශ්‍ය වෙනවා. ඒ කාරණේ. පැමිණි විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය කිරීම. දැන් මේ පැමිණි ඒවා අපි කියවනවා විතරක් නෙවෙයි. අපි ඒවා විවිධ විවිධාකාරයෙන් කළමනාකරණය කිරීමට ලක් කරනවා. මේවා මොනවද? යැවූ විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය. අපි යවපු කාට හරි අලුතෙන්ම විද්‍යුත් තැපැලක් සකස් කරලා මේ විද්‍යුත් තැපැල් ලිපිය අපි යවුවට පස්සේ sent items වල මේක තියෙනවා. අපි යවන ලද ලිපි ගොඩේ මේක තියෙනවා. මෙන්න මේක කළමනාකරණය කිරීම කරන්නේ කොහොමද? ඊළඟට කෙටුම්පත් කළ විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය. මේ කෙටුම්පත් කළ කියන්නේ අපි ඩ්‍රාෆ්ට් කරනවා කියලා කියනවා. සකස් කරනවා එක්ක සම්පූර්ණයෙන්ම සකස් කරලා
එහෙම නැත්නම් කොටසක් සකස් කරලා තියෙන විද්‍යුත් තැපැල් ලිපියේ මේ ලිපිය කොටසක් හෝ සම්පූර්ණ සකස් කළා නමුත් අපි යවන්නේ නැහැ. මොකක් හෝ හේතුවක් නිසා. අන්නේ ලිපිය එතකොට සේව් වෙන්නේ ඔටෝමැටිකලි සාමාන්‍යයෙන් සේව් වෙනවා ඩ්‍රාෆ්ට් කියන කොටසේ. මෙන්න මේවා කොහොමද කළමනාකරණය කරන්නේ? ඊළඟට ආයාචිත විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය. මෙන්න මේක හරි වැදගත් වචනයක්. ස්පෑම් කියලා. ස්පෑම් කියන වචනේ ඉංග්‍රීසියෙන් හඳුන්වනවා ආයාචිත විද්‍යුත් තැපැල්. මේ ආයාචිත විද්‍යුත් තැපැල් කියලා කියන කාරණේ අපි ගැඹුරින් කතා කරමු. පසුව දැනට මේ ආයාචිත විද්‍යුත් තැපැල් හානිදායක විය හැකියයි අනුමාන කරන විද්‍යුත් තැපැල් අපට ලැබෙනේව වෙනම ගොනුගත කරනවා. මෙන්න මේවත් කොහොමද කළමනාකරණය කරන්න කියලා අපි මෙතෙන්දී ඉගෙන ගන්න ඕන. අවසාන වශයෙන් මකා දැමූ විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය. නේද? අපි මකන්න අවශ්‍ය නම් කොහොමද මකලා දාන්නේ? මෙන්න මේ මැකූ විද්‍යුත් තැපැල් ලිපියක් එක්වරම මෙම අපේ ගිණුමෙන් ඉවත් වෙලා යනවද? මෙන්න මේ කාරණා ටික අපි කතා කරනවා. මේ ඇතුළුව තවත් කාරණා කිහිපයක් අපි කතා කරනවා පොතේ විද්‍යුත් තැපැල් මෙහෙයවීමේ පහසුකම්. හරි නේද? එහෙනම් මෙන්න මේ කාරණේ අපි සාකච්ඡා කරමු දුවේ පුතේ. අපේ පරිගණක තිරය පාවිච්චි කරලා අපි අපේ ගිණුමට යමු විද්‍යුත් තැපැල් ගිණුමට ගිහිල්ලා අභ්‍යන්තරයේ ඉඳලා ප්‍රායෝගිකව මේ කොටස කතා කරමු. එතෙන්දී මම ඔයාලට නෝට් කරගන්න. ඔබට සටහන් කරගන්න අවශ්‍ය කරුණු වෙන වෙනම දක්වනවා. ඒවා පැහැදිලිව අවධානයෙන් ඉඳලා සටහන් කරගන්න. ඔබට අවශ්‍ය වෙනවා මේවා මම කලින් කිව්වා වගේ MCQ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු සපයන්න. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි යමු අපේ විද්‍යුත් තැපැල් ගිණුම තුලට. හොඳයි දුවේ පුතේ. මෙන්න දැන් අපි ඇවිල්ලා ඉන්නවා අපේ පරිගණකය ළඟට. අපි යමු අපේ පරිගණකයෙන් කොහොමද බලමු අපි අපේ මේල් account එකට log වෙන්නේ කියලා. මම මෙතන අන්තර්ජාලයට යනවා වෙබ් browser එක පාවිච්චි කරලා පුතේ. මෙතන මේල් මම Gmail එකට යන්න මම මෙතන search කරලා පෙන්නනවා ඔබට. ඔබ දැක්කම මෙතන පහලින් තිබෙනවා දුවේ පුතේ මෙතන email වලට යන්න link එකක්. නමුත් මම ඔබට Gmail කියලා මෙහෙම මෙන්න මේ login කියන එකට Gmail login එකට යමු අපි. ඊපස්සේ ඔබට මේ පහලට links ගොඩක් ප්‍රමාණයක් ඔබට පේන්න තියෙනවා දුවේ පුතේ. හරි. අපි sign in Google account උඩම තියෙන එක තෝරමු. හරි. මෙන්න මේ screen එකට අපිව රැගෙන එනවා අපේ web browser එක විසින්. ඊට පස්සේ අපේ email account එක ඔබට මතක ඇති. මෙතන පේන්න තියෙනවා සමන් පෙරේරා කියන පුද්ගලයා. අපි එහෙම පුද්ගලයෙක් නිර්මාණය කළා. එයා තමයි මේ mail account එක හැදුවේ. හරි නේද දුවේ පුතේ? බලන්න මෙතන ඔහුගේ email account එක තියෙනවා samanperera.info9@gmail.com කියලා. අපි දැන් මේ email එකට තමයි login වෙන්න යන්නේ. ඒ තුලට තමයි ගමන් කරන්න යන්නේ. මම මේ මත ක්ලික් කරනවා. ඔබට මතක ඇති අපි කලින් පාඩමේදී හැදුවා මේ email account එක. මේකට password එකක් දුන්න password එක මතක ඇති. right. මම මතක් කරගන්න පහසුවට මේ show password කියන එක දානවා. ඔබ පොදු තැනකදී ඔබේ email එක ඔබේ නිවසේ ඉඳන් ඔබ පෞද්ගලිකව පාවිච්චි නොකරන පොදු තැනකදී ඔබ ඔබේ ඊමේල් එකට ලොගින් වෙන්න බලනකොට උත්සාහ කරනකොට කිසි වෙලාවක මේ show password කියන එක ඇක්ටිව් කරන්න එපා. එතන ඔබේ password එක අනිත් පේනවා. හරි නේද? හොඳයි. මම password එක මෙතන type කරන්නම්. ඔබට මතකයි SP 12@sp space 5 මෙන්න මෙහෙමයි password එක තිබ්බේ. හරි නේද? මම password එක type කරා. දැන් next click කරනවා. right. මෙයා protect කරන්න Google අපිට යෝජනා කරනවා දුවේ පුතේ මෙතෙන්දී මේ protection එක වැඩි කරන්න අපේ phone number එකක් add කරන්න එහෙම යෝජනාවක් කරනවා. අපි ඒක පසුව සලකා බලමු. මම මේක confirm කරනවා. හරි. මේ ඇවිල්ලා ඉන්නේ අපේ ඇත්තටම Google account එකට. අපිට වෙනව නිර්මාණය කළ දීපු Google account එකට. යමු දැන් ඒක Gmail එකට. මෙන්න මේ පැත්තෙන් ඔබට පේනවා මේ Google අපිට දීලා දෙන applications ටික apps ටික තියෙනවා. මෙතනින් මම Gmail click කරනවා. අපි ඉන්නේ සමන් පෙරේරා කියන account එකේ. හරි.
හොඳයි. මේ ඇවිල්ලා ඉන්නේ දුවේ පුතේ මේ බලන්න මේ තියෙන්නේ අපේ ඊමේල් account එක. අපි සමන් පෙරේරා කියන නාමික පුද්ගලෙක් නිර්මාණය කළා. ඔහු නම් නිර්මාණය කරපු Gmail account එකේ අපි මේ ඇවිල්ලා ඉන්නේ. හොඳයි. අපි මූලිකව මෙහි appearance එක පෙනුම හඳුනා ගනිමු. දැන් මෙතන ඔබ තේරුම් ගන්න මෙන්න මේ සීමාවෙන් මේ mouse එක move වෙන සීමාවෙන් පල්ලෙහා තමයි අපේ email account එකේ කොටස. ඉතින් ඉහළ කොටස web browser එක web අතරික්ෂුවේ කොටස බලන්න. මෙහි තියෙනවා Gmail කියන එක ඔබට පේනවා. අපට ලැබුණු විද්‍යුත් තැපැල් තමයි මේ තියෙන්නේ. කොහොමද එහෙම කියන්නේ? බලන්න මේ පැත්තෙන් select වෙලා තියෙන්නේ පුතේ inbox කියන එක. මම එකින් එක ඔබට කියලා දෙන්න යන්න. inbox කියලා කියන්නේ මේ Gmail email account එකට අනුව inbox සමහර email service providers ලා විද්‍යුත් තැපැල් සේවා සපයන අය විවිධ නම් මේ සඳහා පාවිච්චි කරනවා. ඔබට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් ඉතා ආසන්න නම් තමයි පාවිච්චි කරොත් මෙයාලා පාවිච්චි කරන්නේ වෙනස් ආකාරයෙන්. හරි නේද? රයිට්. එතකොට මෙන්න මේ inbox කියන එක තමයි select ලා තියෙන්නේ. ඒ නිසා මෙන්න දැනට ලැබුණු email තුනක් තිබෙනවා. මෙතන තිබෙනවා මේ Google community team එකකින් එවප එකක්. මේ තමයි මේ email account එක හදනකොටම ලැබෙන email එක. මේකට අපි reply කරන්නේ නැහැ කොහොමදවත්. ඊට පස්සේ මම ටෙස්ට් මේල් එකක් විදිහට ඊමේල් එකක් මගේ පෞද්ගලික ඊමේල් ගිණුමෙන් එවලා තියෙනවා. තවත් මගේ හිතවතෙක් ලව්ව මම තවත් ඊමේල් එකක් මෙතනට ගෙන්න ගත්තා. ඔබට පැමිණි ඊමේල් රිසීව් වෙච්ච ලැබිච්ච ඊමේල් ඉන්බොක්ස් එකේ තියෙන ඊමේල් ටික බලා ගන්න ආකාරය ඔබට කියලා දෙන්න අවශ්‍ය නිසා. හරිද ඔය පුතේ? දැන් ඔබට පේනවා මෙතන අංක 3 කියලා තියෙනවා. ඒ කියන්නේ දැනට unread කියවපු නැති නොකිය වූ ඊමේල් 3ක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. අපි මේ ඊමේල්ස් ඔක්කොම කියවුවට පස්සේ විවෘත කරාට පස්සේ කියවුවාසේ සලකනවා. එතකොට මේ අංක 3 කියන එක මෙතනින් ඉවත් වෙනවා. ඉතින් ඒක අපි චෙක් කරලා බලමු. මම මුලින්ම මේ Google community එකෙන් මට එවපු ඊමේල් එකට යන්නේ බලන්න මේ ඊමේල් එක ආපු පිළිවෙලට තමයි තියෙන්නේ. මේ මුලින්ම පැමිණි විද්‍යුත් තැපැල් ලිපිය. මේ ඊට පසුව ලැබිච්ච එක, මේ ඊට පසුව ලැබිච්ච එක. හරි. එහෙනම් මම මෙන්න මේ විද්‍යුත් තැපැල් ලිපිය විවෘත කරනවා. මෙන්න hi සමන් කියලා මෙතන මැසේජ් එකක් තියෙනවා. මම මේක ගොටි ක්ලික් කරනවා. හරි. පහළට ගියාම පේනවා අපට Google කණ්ඩායම් මගින් යම් යම් දැනුවත් කිරීම කරලා මේ ඔප ඊමේල් එකක්. ඔබට තේරුණා. දැන් බලන්න දුවේ පුතේ මෙතන අංක 3 කියන එක අංක 2 වුණා. පැහැදිලි නේද? අපි බලමු මතක් විශාලනය කළා. මේ තියෙන්නේ inbox එකේ දැනට unread mails. අපි නොකිය වූ විද්‍යුත් තැපැල් දෙකක් තිබෙනවා. හරි. ඔබ ඒක දැක්කා. දැන් අපි Google community team එකෙන් එවපු ඊමේල් එක කියවුවා. මෙන්න මේ back to inbox මෙන්න මේ බටන් එකෙන් ආපස්සට inbox එකට යන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ මේ මම එවපු ටෙස්ට් මේල් එකක් තියෙනවා. මම මෙයාව ක්ලික් කරලා ඕපන් කරන්න කලින් ඔබට යමක් කියන්න යන්නේ. මේ ඉදිරියෙන් තිබෙන්නේ ලැබුණු විද්‍යුත් තැපෑල එවපු කෙනාගේ නම. එයා පාවිච්චි කරන නම. දැන් මම අපි ඊමේල් එකක් යවුවොත් මේ සමන් පෙරේරා පාවිච්චි කළ තව කෙනෙකුට ඔහුට පෙන්වන්නේ සමන් පෙරේරා කියන කොටස. අර ෆස්ට් නේම් සහ ලාස්ට් නේම් වලට පාවිච්චි කරපු නම් දෙකයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන පෙන්වන්නේ මේ ඉදිරියෙන් පෙන්වන්නේ පුතේ සබ්ජෙක්ට් එක නැත්නම් මාතෘකාවක් වශයෙන් අපි විද්‍යුත් තැපෑලක් එවද්දි මාතෘකාවක් දානවා. අනේ මාතෘකාව තමයි මෙතන පෙන්වන්නේ. පොඩ්ඩක් මෙන්න මේක අවධානය යොමු කරන්න. ඔබට ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඇයි දුවේ පුතේ මාතෘකාවක් වැදගත් වෙන්නේ? මෙහෙම හිතන්නකෝ. දවසකට අපි කාර්යබහුල වැඩ කරනකොට දවසකට විද්‍යුත් තැපැල් ලිපි බොහෝ ප්‍රමාණයක් අපිට ලැබෙන්න පුළුවන්. මේ ලැබිලා තියෙන විද්‍යුත් තැපැල් වල ලිපි වලින් මේ ඔක්කොම විවෘත කර බලනකොට සෑහෙන කාලයක් යනවා. අර මාතෘකාව පැහැදිලිවම බොඩි එක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක නැත්නම් බොඩි එකේ තියෙන විස්තරය නියෝජනය වෙන හොඳ මාතෘකාවක් දාන්න පුරුදු වෙන්න. එතකොට ලබන කෙනා මේ ප්‍රයොරිටි කරන්න ප්‍රමුඛතාවය අනුව විවෘත කරන්න බලන්නේ අනේ මාතෘකාව කියවලා. දැන් මෙතන පේන්න දිනන ටෙස්ට් මේල් එකක්. මේක ටෙස්ට් මේල් එකක්. එතකොට මේක හදිසි එකක් නෙමෙයි. නේද? ඔබ අර්ජන්ට් කියලා දාලා යවන්න පුළුවන්. එතකොට එහෙම බලනවා ඉක්මනට. හරි නේද? අපේ අවශ්‍යතාවය අනුව අපි සබ්ජෙක්ට් එක නැත්නම් අතර මාතෘකාව ටොපික් එක දාලා යවන්න ඕන. එතකොට ඒක view එක කරන්න පුළුවන් ඉක්මනට
අපිට තේරුම් ගන්න පුළුවන් මේක අවශ්‍යතාවය මොකක්ද කියලා. හොඳයි. මෙන්න ටෙස්ට් මේල්. එහෙනම් මම මෙයාව විවෘත කරන්න යන්නේ. අපි මේක රීඩ් කරලා බලමු. හොඳයි. මේ තියෙන්නේ this is a test mail කියලා මම එවපු පණිවිඩය. ඇත්තටම මම මේක forward කරා තවත් mail එකකින්. හරි. ඔබට දැන් මේක තේරෙනවා. මේ body එකේ තමයි මෙච්චරයි විස්තරය තියෙන්නේ. කිසිම දෙයක් attach කරලා නැහැ. පැහැදිලි නේද ඔය පුතේ? හරි. මම මේක ආපස්සට යනවා. දැන් ඉන්නේ මේ චන්න තිලකරත්න කියන මගේ හිතවතෙක් එවපු විද්‍යුත් තැපැල් ලිපියක් අපි මේකත් විවෘත කරලා බලමු. ඔහු එවලා දෙනවා this is a test mail කියලා. අපිට මෙයාට reply කරන්න පහසුකමක් Google විසින් දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ received your mail. Hi, I got it. Thanks for the mail. අන්න අපිට ටයිප් කර කර ඉන්න කාලෙත් අඩු කළා මේ Google පහසුකමක් දීලා නේ. මේ Gmail එකෙන් පහසුකමක් දීලා මෙයාව ක්ලික් කළා received your mail කියලා. ඕනනම් මම මෙන්න මෙයාව ක්ලික් කරාම බලන්න එක මෙතෙන්ට ආවා. දැන් මම මේ send කියන එක ක්ලික් කරාම මෙයාට reply එකක් යනවා. ඔබ එවපු විද්‍යුත් තැපැල් ලිපිය ලැබුණා ස්තුතියි කියන කාරණේ. අපි යවලා බලමු. හොඳයි. මෙන්න මම ක්ලික් කරනවා මෙතන send. හරි. මේල් එක ගියා. කොහොමද අඳුරගන්නේ? මෙන්න මේ පුද්ගලයා මට එවපු මේල් එක. මෙන්න සමන් පෙරර කියන මම පුද්ගලයෙක්. එතකොට අපි යවපු මේල් එක. එයාට කරපු reply එක. හරි නේද? right. එතකොට මේක එයා තවත් ආපස්සට reply එකක් එවුවොත් මේකටම මේල් එකක් එවුවොත් reply කරලා අලුත් මේල් එකක් නැතුව මේකටම මේල් එකක් එවුවොත් ඒක මීටත් පහලින් පෙන්නනවා. එතකොට එකට එකම මේල් එක පෙන්නනවා. මම මේ වෙනස්කම් කියන්නම් පස්සෙකට. හොඳයි. ඒක ඔබට තේරුණා. හරි නේද? right. මෙන්න මෙයාව ක්ලික් කරලා ආපස්සට ඉන්බොක්ස් එකට යන්න පුළුවන්. ඊට අමතරව ඉන්බොක්ස් මත ක්ලික් කරලා යන්නත් පුළුවන්. හරි නේද? හොඳයි. හොඳයි දුවේ පුතේ. දැන් ඔබට ඉන්බොක්ස් ගැන සෑහෙන දැනුමක් තියෙනවා. ලැබෙන ඊමේල් විවෘත කරලා බලන්න දන්නවා. ඒවට කෙටි රිප්ලයි එකක්, කෙටි පිළිතුරක් යවන්නත් දන්නවා. ප්‍රතිචාරයක් දක්වන්න. හොඳයිනේ. එහෙනම් අපි ඒක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා තව බලන්න වෙනවා. අපි යමු මේල් එකක් ඇතුළට. එතකොට මේ එවපු මේල් එක ඇතුළට මම ආපහු යනවා. ගියාම මෙතන reply සහ forward කියලා වචන දෙකක් තියෙනවා. මොකක්ද දුවේ පුතේ මේකේ තේරුම? reply forward. ඔබ දැක්කා ෂණිකව reply කරන්න අපට යෝජනා තුනක් මේ sentences පාවිච්චි කරන්න කියලා දීලා තිබ්බා. ඊට අමතරව මෙන්න මේ reply තියෙන්නේ මොකටද? ඇත්තටම reply කරන්නේ මෙන්න මෙයා හරහා. මම මේවා ක්ලික් කරන්න. අර කලින් ආවා වගේනේ. වෙනසකට තියෙන්නේ අර sentence එකක් යෝජනා කරන්නේ නැහැ. හිස් තැනක් තියෙනවා. අපිට මේකේ hi I got your mail අනේ යෝජනා කරනවා. හරි නේද? Thanks for your mail. ඔබ එවපු විද්‍යුත් තැපැලීමට ස්තුතියි. මම ලියනවා let's do it as we discussed before. හරි. අපි පෙර සාකච්ඡා කර පරිදිම එය අපි කතා කරමු කියලා නිකන් මම මෙහෙම හිතලා මෙහෙම sentence කිහිපයක් type කරා. එතකොට මට මේ mail එක ඔහුට නැවත යවන්න පුළුවන්. මෙන්න reply එක. මම මෙතන මේ send click කරලා මේ reply එක යවනවා. මේ පැත්තේ පුංචි message එකක් පෙන්නනවා. බොහොම తాවකාලිකව බලන්න. message sent. මෙතන තිබුණා මොහොතකට කලින් undo කියලා අපි ආයෙසරයක් බලමු. message send කියලා මෙතන sending කියන කොටම මෙතන undo කියලා තිබෙනවා. එය ඉවත් වෙන්න කලින් undo කරොත් message එක යවන එක අතරමඟ නතර වෙනවා. අත් හිටවනවා. හරි නේද? එහෙම පහසුකමකුත් තියෙනවා. මේ බලන්න මේ ඔහු එවපු විද්‍යුත් තැපැල් ලිපිය මේ මම කලින් යවපු reply එක මේ දැන් යවපු reply එක. හරි නේද? ඔබට මේක දැන් තේරෙනවා කොහොමද
චේන් එකක් වගේ එකම විද්‍යුත් තැපෑල් ඇතුළට රිප්ලයි කරොත් එක තනි විද්‍යුත් තැපැල් ලිපියක් ඇතුළට කොටස් වශයෙන් පෙන්වන්නේ. හරි නේද? ඕකේ. ඊට පස්සේ පුතේ තව බලන්න පහලින් තිබෙනවා තව වැදගත් බටන් එකක්. මොකද්ද මේ? අපි රිප්ලයි දානවා දැන්. ෆෝවර්ඩ්. බලමු මොකද්ද මේ ෆෝවර්ඩ් කියන්නේ කියලා. ෆෝවර්ඩ් කරනවා, ඉදිරියට තල්ලු කරනවා, ඉදිරියට යවනවා. අපිට පුළුවන් මෙන්න මෙයාව ක්ලික් කරලා මේ විද්‍යුත් තැපැල් ලිපිය තව කෙනෙකුට යොමු කරන්න. මම මෙහෙම ෆෝවර්ඩ් කියන එක ක්ලික් කරනවා. රයිට්. හරි නේද? මෙන්න මේක ෆෝවර්ඩ් කරන්න ඕන කාටද කියලා තියෙනවා. මම මෙතන තෝරනවා මගේ විද්‍යුත් තැපැල් ලිපියම. right roshan@gmail.com කියලා මම මේක ඉංග්‍රීසි සහ සිංහල අදහස් කවලමේ හදාගත්ත ඊමේල් ලිපිනයක්. roshan@gmail.com. ඔව්. ඇත්තම කිව්වොත් මට විද්‍යුත් තැපැල් ලිපියක් ක්‍රියේට් කරලා මගේ විද්‍යුත් තැපැල් ගිණුම ඇතුලේ ඉඳලා මට මේ වන්නත් පුළුවන්. දැන් මේ ඉන්නේ සමන් පෙරේරා කියන විද්‍යුත් තැපැල් ගිණුම ඇතුලේනේ. එතන ඉඳලා යවනවා රොෂාන් කියන පුද්ගලයාට. හරි නේද? එතකොට චන්න කියන පුද්ගලයා එවලා තිබ්බා. සමන් පෙරේරා රිප්ලයි කරා. දැන් සමන් පෙරේරා මේ විද්‍යුත් තැපැල් ලිපිය රොෂාන් කියන පුද්ගලයාට යවනවා. ෆෝවර්ඩ් කරනවා. හරිනේ? රිසීව් වෙනවා, ලැබෙනවා, රිප්ලයි කරනවා, ෆෝවර්ඩ් කරනවා. මේව වෙන් කළා තියාගන්න ඕන, කෙටියෙන් නෝට් කරගන්න දුවේ පුතේ මේවා. හරි නේද? ලැබුණු විද්‍යුත් තැපැල් ලිපියක් තව කෙනෙකුට යැවීම. වෙනත් පාර්ශවයකට, තුන්වෙනි පාර්ශවයකට යැවීම තමයි මේ ෆෝවර්ඩ් කියලා කියන්නේ. ඔක ඔබ මනසෙන් රඳව ගන්න. මම මෙයාව ක්ලික් කරනවා. ඊට කලින් ඔබ එන්න නෙමෙයි කොටස බලන්න. හරි. මේ තියෙන පුතේ send. මම මේවා ක්ලික් කරනවා. හරි. එයත් send වුණා. මෙයාට මම කලින් කිව්ව undo එක මෙයා ක්ලික් කරොත් අපිට පුළුවන් මෙතන තිබුණු undo එක ක්ලික් කරා නම් මේ යවන කාර්යය කැන්සල් කරගන්න. හරි. මම මෙයාවත් ක්ලෝස් කරනවා. දැන් ඔබට පේනවා මේ ලද විද්‍යුත් තැපැල් ලිපිය, මේ පළමු රිප්ලයි එක ප්‍රතිචාරය, මේ දෙවෙනි ප්‍රතිචාරය, මෙන්න ඒක තව පුද්ගලයෙකුට ෆෝවර්ඩ් කරා. මෙතන 2 කාටද මේ සමන පෙරේරා කියන කෙනා මේ චන්න කියන කෙනාට තමයි මේක රිප්ලයි කරන්නේ. මෙතනත් එහෙමයි. මෙතන තියෙන්නේ මේ රොෂාන් කියන කෙනාට තමයි මේක ෆෝවර්ඩ් කරලා තියෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් අපිට විද්‍යුත් තැපැල් ලිපි කියවීම ගැන දැන් සෑහෙන දැනුමක් තියෙනවා. දකුණු පසට එන්න දුවේ පුතේ. මේ බලන්න මේ පැත්තේ. මම ඔබට විශ්ලේෂණය කරලා පෙන්නන්න. වෙලාවන් තිබෙනවා. හරි පහසුයි. මිනිත්තු 19ට කලින් තමයි මේක ලැබුණේ. දැනට මිනිත්තු 6කට කලින් තමයි පළවෙනි රිප්ලයි එක කරලා තියෙන්නේ. දෙවෙනි රිප්ලයි එක කරේ මේ මොහොත වන විට මේ වෙලාවට මිනිත්තු 3කට කලින්. දැන් මිනිත්තු 4කට කලින් අප්ඩේට් වෙනවා. මෙන්න මේ ෆෝවර්ඩින් වැඩේ කරේ මිනිත්තු 1කට කලින්. දැන් ඔබට මේ විද්‍යුත් තැපැල් ලිපි භාවිතයේ වාසි කියලා අපි කලින් ඉගෙන ගත්තේ සියල්ල දැන් මතක් වෙන්න ඕන. නේද? මේ සම්බන්ධයෙන් අපට කළමනාකරණය හරි පහසු වෙනවා විද්‍යුත් තැපැල් ලිපි සම්බන්ධයෙන්. හොඳයි. අපට යම් විද්‍යුත් තැපැල් ලිපියක් ලැබුණම ඒක කියවන්න එහි කළමනාකරණ කටයුතු දැන් කිසියම් ප්‍රමාණයක් පුළුවන්. බලමු තව මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. මම යනවා ඉන්බොක්ස් එකට. හරි. මෙන්න අපි ඉන්බොක්ස් එකේ ඉන්නේ. දැන් ලැබෙන විද්‍යුත් තැපැල් ලිපි කියවන්න දානවා. ඒ වගේම දැනගමු කොහොමද විද්‍යුත් තැපැල් ලිපියක් අලුතෙන් කම්පෝස් කරලා අලුතෙන් ක්‍රියේට් කරලා යවන්නේ. Gmail account එක ඇතුළේ මේකට කියන කම්පෝස් කරනවා කියලා. තවත් email account ඇතුළේ මේකට දානවා create කියලා. හරිද? හරි. බලමු අපි. මෙන්න දුවේ පුතේ. කම්පෝස් කියන එක තියෙනවා. හරිනේ? මෙයාව ක්ලික් කරමු. මේ මත ක්ලික් කරාම Gmail වෙනම වින්ඩෝ එකක් දෙනවා අපට අලුත් මේල් එකක් කම්පෝස් කරන්න. මෙයාලා මේ මැසේජස් දෙනවා අපට පහසුකම් වලට. මම දැනට මේක ඩිස්මිස් කරනවා. හරි. හරි පහසුයි මේක තේරුම් ගන්න. මේ 2 කියන්නේ මේ තුල ක්ලික් කරාම
මම මේ ඊමේල් එක යවන්න බලාපොරොත්තු වෙන්නේ කාටද? සමන් පෙරේරා වන මම කාටද යවන්න බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒ කෙනාගේ විද්‍යුත් තැපැල් ලිපියයි මෙතන සටහන් කළ යුත්තේ. මම මෙතන දානවා රොෂාන්ගෙන්. අන්න බලන්න. මීට කලින් එක වතාවක් හෝ විද්‍යුත් තැපැල් ලිපියක් හුවමාරු වෙලා තිබෙනවා නම් මෙම ගිණුම මගින් යම් කෙනෙක් වෙනත් විද්‍යුත් තැපැල් ලිපියක් එක්ක අපි පළවෙනි අකුර ටයිප් කරනකොටම ඔහු එය සජෙස්ට් කරනවා. බලන්න මම මේ අකුරු ටික ඔක්කොම මකනවා. මම ඔබට විශාලනය කරලා පෙන්නන්නම්. R ටයිප් කරා. දැනට මේ සමන් පෙරේරා කියන විද්‍යුත් තැපැල් ලිපිය තුල යවන හරිද ගනුදෙනු කරන ලද විද්‍යුත් තැපැල් ලිපි R අකුරෙන් පටන් ගන්න තියෙන මේක විතරයි එයා පෙන්නනවා. තේරුණා නේද? හරි. එහෙනම් මෙහෙම පෙන්වුවම හරිය ලේසි කරන්න තියෙන්නේ මේ මත ක්ලික් කරාම මෙන්න සම්පූර්ණයෙන්ම මේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතනට ඇඩ් වුණා. සම්පූර්ණයෙන් ටයිප් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හිතන්න මට තවත් කෙනෙකුට මේ ලිපියම යවන්න ඕන. මට පුළුවන් මෙතනම ටයිප් කරන්න ඒ කෙනාගේ විද්‍යුත් තැපැල් ලිපිනයත්. මම ඒ විද්‍යුත් තැපැල් ලිපිය මෙතන ටයිප් කරනවා. මෙන්න ටයිප් කරන්න උත්සාහ කරනකොටම අර කලින් වගේ අපි ගනුදෙනු කරලා තියෙන විද්‍යුත් තැපැල් ලිපිනයක් නිසා එයත් අපට සජෙස්ට් කරනවා. එහෙම එකක් තියෙනවා කියලා. එතකොට ලේසි මේ මත වෙන එහෙම ක්ලික් කරන්න. දැන් ඔබට පේනවා මේ බලන්න. මම මේ යවන්න යන විද්‍යුත් තැපැල් ලිපිය දෙදෙනෙකුට යවන්න උත්සාහ කරනවා. හරි නේද? එතකොට මේ විද්‍යුත් තැපැල් ලිපිය වෙන වෙනම ඔවුන් දෙදෙනාටම යනවා. තේරුණා ඔබට මේ වැඩේ? මේ විදිහට ඔබට කැමති ප්‍රමාණයක් මේ විදිහට ඉස්සරහට ටයිප් කරන එකතු කරගෙන යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. කිහිප දෙනෙකුට යවද්දි. හරි නේද දරුවනේ? ඕකේ. ඊළඟට මම මෙතන සබ්ජෙක්ට් එකට ඔබට මතකයි සබ්ජෙක්ට් එක මම මේ ක්ලික් කරගම බලන්න උඩින් යම් වෙනසක් සිද්ධ වෙනවා. roshangen@gmail.com channathilakaratna 10@gmail.com ඔන්න ඔහම ඊමේල් ඇඩ්‍රස් ටික පෙළ ගැහෙනවා. මම මෙතන දානවා test mail 2 කියලා. මේක ලොකු දෙයක් ටයිප් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ටෙස්ට් මේල් එකක් නිසා මම මෙහෙම දැම්මා. ඊට පස්සේ මෙන්න බොඩි එක. මේක ඇතුලේ ගොඩාක් දේවල් අපිට පුළුවන් ටයිප් කරන්න. This is a second test mail මෙතන අපි second දාන නිසා මෙතන grammar වරදක් තියෙන පුතේ. This is second test mail අපිට දාන්න බෑ. ඊට පස්සේ මම මෙතන ටයිප් කරනවා be please to reply me when you free. right ඔබට ඉඩක් ලද වෙලාවට මට රිප්ලයි කරන්න කියලා කියනවා. හොඳයි. මෙහෙම ටයිප් කරලා මම මේක send කරනවා. මේ පහළ තියෙන නිල් පාට send button එකෙන් මේකට shortcut key එකක් තියෙනවා. control enter. හරි නේද? right. අපි මෙතන send button එක ක්ලික් කරමු. මේ කෙලවරට ආවම පේනවා මෙන්න undo කරන්න පුළුවන්. දැන් ඒ කාලේ ඉවරයි. message එක view කරලා බලන්න පුළුවන් තවමත්. හරි. යවලද message එක view කරලා බලන්න පුළුවන් මේ ක්ලික් කරලා. හරි. මම මෙයා close කරනවා. හරි. දැන් අපි දන්නවා එකවර දෙදෙනෙකුට හෝ කිහිප දෙනෙකුට මේල් එකක් යවන්නේ කොහොමද කියලා. මේල් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමදද දන්නවා. කිහිප දෙනෙකුට යවන්නත් දන්නවා. හරි නේද? right. අපි පියවරෙන් පියවර මේ හැමදේම හිමින් අල්ලගනිමු. ඊළඟට මම ඔබට යමක් කියලා දෙන්න යනවා. ඊළඟ වැදගත් දේ මෙන්න මේ send එක. send කියන එක. අපි යවපු send items ටික බලන්න යමු. මේ send කියන බටන් එක ක්ලික් කරාම මෙන්න දැනට අපි යවන ලද
ඊමේල් ටික ඔක්කොම මෙතන තියෙනවා. හරි නේද? ඔබට මෙහි පොඩ්ඩක් දකුණු පසට ගියාම බලා ගන්න පුළුවන් වෙලාව මේ මුලින්ම යවපු මේල් එක පල්ලෙහින් තියෙනවා 9:28. ඊළඟට තියෙනවා 9:36 අන්තිමට යවපු මේල් එක. අපි මුලින් යවපු එක බලමු. මේවා ක්ලික් කරනවා. ඔබ මේක කලිනුත් දැක්කා. කොහොමද? රිප්ලයි කරපු නිසා ඒ රිප්ලයි ඔක්කොම එක මේල් එකක් ඇතුළට යවලා තියෙනවා. එක මේල් එකක් ඇතුළට තමයි එකතු වෙන්නේ සංවිධානය වෙන්නේ. ඒ නිසා තමයි දුවේ පුතේ මේ බලන්න ස්ක්‍රීන් එක මෙන්න මෙතන back to sent mail ගියාම එක මේල් එකක් විදිහට තියෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟට තවත් මේල් එකක් තියෙනවා test mail 2 එක. මෙන්න මම යවපු මේල් එක. this is second test mail කියලා. ඔබට තේරෙනවා දැන් මේ කාර්යය කොහොමද කරන්නේ කියලා? හරි. එහෙනම් sent items ටික වෙනම පේනවා. inbox items ටික වෙනම පේනවා. ලැබුණු විද්‍යුත් තැපැල් ලිපි inbox වල යවන ලද විද්‍යුත් තැපැල් ලිපි sent වල අපට බලා ගන්න පුළුවන්. හරි නේද? right. එහෙනම් හොඳයි අපි දැන් විද්‍යුත් තැපැල් ලිපියක් නිර්මාණය කරන්න දන්නවා. කියවන්න දන්නවා, යවපු බලන්න දන්නවා. නැවතත් යමු අලුත් විද්‍යුත් තැපැල් ලිපියක් නිර්මාණය කරන්න මට එහි තව දේවල් තිබෙන ඔබට කියලා දෙන්න. විශේෂයෙන් විභාගයට අහන දේවල්. හරි නේද? ඕකේ. මම යනවා කොම්පෝස් වලට. මෙන්න මෙතන කොම්පෝස්. හරි නේ පුතේ? right. මේ කොම්පෝස් වලට ගියාම මෙන්න විවෘත වෙලා තියෙනවා. මං කිව්වා මෙතන තමයි අපි විද්‍යුත් තැපැල් ලිපියක් යවනකොට ඒ කෙනාගේ නම ටයිප් කරන්නේ. මං මෙන්න මෙයා රොෂාන් කියන කෙනාට දානවා. මට තවත් මෙහි පිටපත් තවත් ඇයට යවන්න ඕන. ඒකට අපිට යෝජනා කරපු විශේෂ තැනක් පහසුකමක් මේක තුල තියෙනවා. ඒ තමයි බලන්න හොඳින් මම විශාලනය කරලා පෙන්නන්නම්. මේ ලබන්නන්ගේ තීරුව තුල තියෙනවා CC සහ BCC කියලා. මෙන්න මේ CC එක ක්ලික් කරාම මෙන්න අපට අනු පිටපත් යවන්න. මෙහි පිටපත් යවන්න අවශ්‍ය කණ්ඩායමෙම එක්කෙනෙක් හෝ කණ්ඩායමක් වෙනවා. හැමෝගෙම විද්‍යුත් තැපැල් ලිපි මේ CC යටතේ තමයි ටයිප් කරන්නේ. මොකක්ද මේ CC කියන්නේ? CC කියන්නේ පුතේ කාබන් කොපි. කාබන් කොපි. හරි නේද? right. එහෙනම් මේ කාබන් කොපි කියන ඔබ දන්නවා කාබන් කොලයක් තියලා ලිව්වොත් කොපි එකක් වදිනවනේ. අන්නේ අර්ථය. හරි. මම මෙතන දානවා මෙන්න මගේ හිතවතාගේ ඊමේල් ඇඩ්‍රස් එක. දැන් ඔහුට පිටපතක් යනවා. හරි නේද? දැන් ඔබට මේක හොඳට තේරෙන්න ඕන. ඔබට ඕනනම් 2 යටතේදීම පිටපත් යන්න ඕන නැත්නම් මේල් එක ෆෝවර්ඩ් වෙන්න ඕන අයට දාන්න පුළුවන්. එහෙම නැත්නම් CC යටතේ පිටපත් යවන්න පුළුවන්. එතකොට සිදුවන වෙනස තමයි CC යටතේ පෙන්වනවා මේ ඊමේල් එක තව කාට පිටපත් ගියාද කියලා. උදාහරණයක් ලෙස මම සමන් පෙරඩ කියන පුද්ගලයා රොෂාන් කියන පුද්ගලයාට යවන මේල් එකේ පිටපතක් චන්න කියන පුද්ගලයාට යවනවා. එතකොට රොෂාන්ටත් පෙන්වනවා චන්නටත් පෙන්වනවා අනෙක් එකිනෙකාට මේ විද්‍යුත් තැපැල් ලිපියේ පිටපත් ගියා කියලා. ඊටාම සරලව චන්නට පෙන්නනවා මෙහි පිටපතක් රොෂාන්ට ගියා කියලා. පිටපත හැකෙන ඔහුට තමයි මේල් එක යවන්නේ. රොෂාන්ට පෙන්නනවා මට එවපු පිටපත සමන් පෙරට මට එවපු මේ විද්‍යුත් තැපෑලේ පිටපතක් චන්නට ගියා කියලා. පැහැදිලි නේද? හරි. මේ CC වල එහෙමයි. දැන් මට මෙන්න මෙහෙම දෙයක් ඕන කියලා හිතන්න. මම රොෂාන්ට යවන විද්‍යුත් තැපැල් ලිපියේ පිටපතක් චන්නට යවනවා. ඒක චන්න සහ රොෂාන් එකිනෙකා දැනගත්තට මට කමක් නැහැ. හැබැයි මේ පිළිබඳ දැනුවත් කිරීමක් මට තව කෙනෙකුට කරන්න ඕන. මේකේ කොපියක් තව කෙනෙකුට යවන්න ඕන. හැබැයි ඔහුට මේ පිටපත ගියා කියලා චන්නවත් රොෂාන්වත් දැනගන්න බෑ. බලන්න මගේ අවශ්‍යතාවය මම අයි කියන්නම්. මට ඕන මේ රොෂාන් කියන කෙනාට සහ චන්නට යවන මේ විද්‍යුත් තැපැල් ලිපිය පිටපතක් මේ මොහොතේම තවත් කෙනෙකුට යවන්න. හැබැයි ඔහුට එවැනි විද්‍යුත් තැපැල් ලිපියක් නැත්තම් මෙහි පිටපතක් යවුවා කියලා මේ රොෂාන්වත් චන්නවත් දැනගන්න බෑ. එවැනි අවශ්‍යතාවයක් මට ඉෂ්ට කරගන්න පුළුවන්ද? මේ සඳහා ක්‍රම දෙකක් තියෙනවානේ. මොකද්ද? එකක් මේ විද්‍යුත් තැපැල් ලිපිය
මේ කොම්පෝස් කරලා මෙහෙම යවනවා රොෂාන්ටයි චන්නටයි. ආයි මුල ඉඳන් විද්‍යුත් තැපැල් ලිපිය ටයිප් කරලා නැත්නම් කලින් එකෙන් කොපි කරලා අරගෙන අලුත් විද්‍යුත් තැපැල් ලිපියක් කොම්පෝස් කරලා යවන්න පුළුවන්. අර තුන්වෙනි පාර්ශවයට මේ දෙන්න දැනගන්න ඕනේ නැති. ඕක ටිකක් කරදරකාරී වැඩක්. අමුතුවෙන් එකක් කොම්පෝස් කරන්න එපා. ඊට වඩා ලේසි ඊට වඩා අපහසුයි මොන වැඩේද? මෙන්න මේ කෙලවරේ දීලා තියෙන බලන්න පුතේ ස්ක්‍රීන් එකේ මේ කෙලවරේ දීලා තියෙන BCC කියන පහසුකම පාවිච්චි කරාම මොකක්ද දුවේ පුතේ BCC කියන්නේ? ඔන්න ඔක දැනගන්න. මේක විභාගයට අහන්න පුළුවන්. BCC කියන්නේ blind carbon copy. blind අන්ධයි කියලා අපි කියන්නේ. අන්න ඒ කියන්නේ BCC යටතේ යම් විද්‍යුත් තැපැල් ලිපිනයක් සටහන් කරලා මේ විද්‍යුත් තැපැල් ලිපිය යවුවට පස්සේ මේ ලිපිය අර BCC යටතේ තියෙන පුද්ගලයා ලද බවට රොෂාන්වත් චන්නවත් දැනගන්නේ නැහැ මේ උදාහරණයට අනුව. අපි කරලා බලමු. මෙන්න මම BCC වලට එනවා. ඔබ දැක්කා 2 මෙන්න මේ කෙනාට යවන්නේ කාබන් කොපි එකක් චන්නට යවනවා. මම BCC එකට ගන්නවා smrdhr24 කියලා @gmail.com මේ මා පාවිච්චි කරන තවත් ඊමේල් account එකක් හරි. එතකොට එහෙනම් අන්නේ වෙනම කෙනෙක් කියලා අපි හිතමු X කියලා පුද්ගලයෙක්. එනම X කියන පුද්ගලයාගේ විද්‍යුත් තැපැල් ලිපිය තමයි smrdhr24 කියන්නේ. අන්න ඒ විද්‍යුත් තැපැල් ලිපිනයට මෙන්න මේ විද්‍යුත් තැපැල් ලිපිය ගමන් කරනවා. ඒ බව අපි කියමු X කියන පුද්ගලයාට යව් බව මේ බ්ලයින්ඩ් කාබන් කොපි තුල සටහන් කරන විද්‍යුත් තැපැල් ගිණුමට මේ ලිපිය ලද බවට CC වලින් චන්නවත් 2 වලින් රොෂාන්වත් දන්නේ නැහැ. හරි නේද? මේක ප්‍රශ්නයක් විදිහට අහනවා. හොඳයි. අපි එහෙනම් මෙතන ඉස්සරහට යමු. ඔබ දැන් දන්නවා කොහොමද කාබන් කොපි එකක් පිටපත් යවන්නේ කියලා. සංගවල පිටපත් යවන්නේ කොහොමද දන්නවා. අපි සබ්ජෙක්ට් එක දාමු ටෙස්ට් මේල් 3 කියලා දානවා. හරි. බොඩි එක ඇතුළට ටයිප් කරනවා this is third test mail කියලා. හරි. ඔබ දැක්කා. මම මේක විශාලණය අඩු කරනවා. මෙතනින් send කියන එක ක්ලික් කරනවා. දැන් අපි ඉන්නේ කොහෙද දුවේ පුතේ? මේ බලන්න sent items වල ඉන්නේ නැත්නම් යවන ලද විද්‍යුත් තැපැල් ලිපි කොටසේ ඉන්නේ. ඒ නිසා මෙන්න දැන් යවුව විද්‍යුත් තැපැල් ලිපිය මෙතන පෙන්නනවා. බලන්න වෙලාව. මෙන්න තාම මේ මොහොතේමයි අපි විද්‍යුත් තැපැල් ලිපිය යවුවේ. හරි. දැන් ඔබට ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද අලුත් විද්‍යුත් තැපැල් ලිපියක් කොම්පෝස් කරන්න කියලා. මෙන්න මෙතනින් කොහොමද ලද විද්‍යුත් තැපැල් ලිපි කියවන්නේ පරිශීලනය කරන්න කියලා, යවන ලද විද්‍යුත් තැපැල් ලිපි කොහොමද පරිශීලනය කරන්න කියලා මෙන්න මෙතන තියෙනවා. අපිට විවෘත කරලා බලන්නත් පුළුවන් මේ විදිහට. This is third test mail. හරිද? හොඳයි. මෙන්න මෙතන පොඩි වෙනසක් වෙලා තියෙන තේරුම් ගන්න. මොකක්ද මේ වෙනස? reply කරන්න කෙනෙකුට කියන්නේ ඔබ දන්න විදිහට කිහිප දෙනෙකුට මේ මේල් එක ගියා. තේරුණා නේද? හොඳයි. ඊට පස්සේ reply all මෙතන ඉන්න කිහිප දෙනෙක් හැමෝටම reply කරන්න. මේක කාට හරි වෙනත් අයට forward කරන්න. තේරුණානේ? කෙනෙකුට reply කරන්න, හැමෝටම reply කරන්න, වෙනත් කෙනෙකුට මේක forward කරන්න. මෙන්න මේ බටන් තුන තියෙන එකට. හොඳයි. ඔබට ඒකත් තේරුණා? හොඳයි දුවේ පුතේ. අපි යමු ඊළඟ කාර්යය සඳහා. දැනට ඔබ දන්නවා මේල් එකක් කොම්පෝස් කරන්න ඉන්බොක්ස් එකේ තියෙන අපට ආපු මේල්ස් බලන්න. අපි යවන ලද මේල්ස් බලන්න. අපි කොම්පෝස් වැඩ ඉවර කරලා ඉමු. කොම්පෝස් එක ඇතුලේ මොනවද අපිට කරන්න පුළුවන්? ඊමේල් එකක් කොම්පෝස් කරන්න ගියාම තියෙන පහසුකම් මොනවද? මේ සියල්ල කතා කරලා ඉවර කරමු. හරි. හොඳයි. මම යනවා නැවත කොම්පෝස් මේල් වෙත. මං මේ ඊමේල් ඇඩ්‍රස් එක තෝරගන්නවා. සබ්ජෙක්ට් එක දානවා
කොම්පෝස් මේල් කියලා අකුරක් වැඩියෙන් කැපිටල් වුණා. හරි. අපි පහළට ගිහින් බලමු තියෙන පහසුකම්. මේ බොඩි එක ඇතුළේ ටයිප් කරද්දී මම ABC කියලා ටයිප් කරනවා. මෙතන තියෙන්නේ මොකද්ද? ෆෝමැටින් ඔප්ෂන් ටික. මම මේවා ක්ලික් කරාම බලන්න. ඔබට පේනවා අර ඔබ ඉගෙන ගන්න සාමාන්‍ය වදන් සැකසුම් මෘදුකාංග වල තියෙන අපි ටෙක්ස්ට් ටයිප් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් ගණනාවක් තියෙනවා. මෙන්න මේ ටික පාවිච්චි කරන්න පුළුවන්. ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක. ඔය තමයි වැදගත්ම දේවල්. මේ බලන්න undo redo තියෙනවා. bold කරන්න පුළුවන්. italic කරන්න පුළුවන්. underline කරන්න පුළුවන්. මෙතනින් ටෙක්ස්ට් කලර් එක මාරු කරන්නත් පුළුවන්. එහෙනම් විවිධ ටෙක්ස්ට් පාවිච්චි කරලා අපට පොඩි එක හදන්න පුළුවන්. හැබැයි අපි ප්‍රොෆෙෂනලි රාජකාරී මට්ටමින් ඔෆිෂියලි පාවිච්චි කරන ඒවට අත්‍යවශ්‍ය කාරණා මත අවශ්‍යතාවය මත වර්ණ වෙනස් කරන්න නැතුව මේක අපි සාමාන්‍ය අර භාවිත විහාරයෙන් කියන වගේ තරොම්බල් කඩයක් වගේ කරන්නේ නැහැ. නේද? ඒක ඔෆිෂියලි අපි යවන ප්‍රොෆෙෂනල් ඊමේල් එකකට ගැලපෙන්නේ නැති නිසා. ඒක ඔබේ සාමාන්‍ය දැනුමට එකතු කරගන්න. එන්න අපේ තිරේට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. මේ සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක කලර් කරන්න පුළුවන්. මේ තියෙන ටෙක්ස්ට් කලර් එක. හරි නේද? රයිට්. සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක අපි ටෙක්ස්ට් ටයිප් කරන ඒරියා එක තමයි කලර් කරලා දෙන්නේ. හරි නේද? රයිට්. ඔබ හිමි මේවා ප්‍රැක්ටිකලි බලන්න ඔබේ දැනුමට මේ තමයි alignment එක තියෙන්නේ. left center සහ right alignment තියෙනවා. ටයිප් කරන්න ගියාම තව පහසුකම් තියෙනවා. මේ bullet සහ bullets numbering පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. මේ ටික ඔබ හිමින් පාවිච්චි කරලා බලන්න. මට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන් අපේ විෂය නිර්දේශය තුල තියෙන සීමාවේ ඔබට ප්‍රශ්න වලට අවශ්‍ය ටික සහ සාමාන්‍ය දැනීමට එකතු වෙන ටිකයි මම මේ කියගෙන යන්නේ. හිතන්න ඔබට ඔබේ විද්‍යුත් තැපැල් ලිපියත් එක්ක අවශ්‍යයි මොකක් හරි third document එකක්. ඒ කියන්නේ පුතේ image එකක් හරි. වෙනත් මොකක් හරි දෝ ෆයිල් එකක්. image එක ඇතුළේ ඕනම ෆයිල් එකක් attach කරලා යවන්න ඕනේ. එහෙමනම් කරන්න තියෙන්නේ මෙන්න මේ file pin එක. පේනෝනේ? මොකද්ද? attach files. හරි ලේසි. මෙයා ක්ලික් කරන්න. මෙයා ක්ලික් කරාම මෙන්න open dialog box එක මතුවෙන ඔබ මේව දන්නවා. හරි නේද? ඔබ කැමති ෆයිල් එකක් තෝරගන්න මේ කොහෙන් හරි. වීඩියෝ වල තියෙනවා ෆයිල් එකක් තෝරලා ගන්න. එහෙම නැත්නම් මේ downloads වල තියෙනවා නම් ෆයිල් එකක් තෝරලා අපි හිතුව මෙන්න මේ focus chart කියන එක කියලා. මේ image එක මම select කරනවා. select කරලා open කරනවා. ඔබට පේනවා මෙන්න මෙතන මේක ඇඩ් වෙනවා. මේ තියෙන image එක ඇඩ් වෙලා. කිලෝබයිට් 143ක ෆයිල් එකක් JPG ෆයිල් එකක් ඇඩ් කරලා තියෙන්නේ, attach කරලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබ දන්නවා ෆයිල් එක attach කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මෙතනින් පුළුවන් මොකක් කර link එකක් දාන්න. ඒ කියන්නේ ඔබ කාට හරි වෙබ් අඩවියක link එකක් යවනවා නම් මෙන්න මේ හරහා ගිහලා link එක add කරන්න. හරි නේද? right. ඔබ මම ලොකු කාලයක් අරගෙන මේ හැමදේම වෙන විස්තර කරන්නේ නැහැ. ඔබට සාමාන්‍යයෙන් කරන ආකාරය තමයි පෙන්වන්නේ. ඔබේ විෂය නිර්දේශීය සීමාව තුල ඉන්න එහාට ගොඩාක් ඔබට යන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට පුළුවන් මේ ක්ලික් කරලා link එකක් add කරගන්න. ඔබ මෙයක් දන්නවා insert emoji. මෙතනින් අපිට add කරගන්න පුළුවන්. අපි යවන විද්‍යුත් තැපැල් ලිපියට ගැළපෙන ආකාරයෙන් තමයි මේක කරන්න ඕන. මම කලින් කිව්වා වගේ. මේ තියෙන්නේ drive එකට මම ඉතක් හිටියේ කියන්නම් අපේ මේ පාඩමේ ඉතුරු කොටස් වල අපි කතා කරනවා මේක ඊළඟ පාඩම් කොටස් වලදී අපිට මාර්ගගත යම් ස්ථානයක අපේ ෆයිල්ස් ගබඩා කරන අවස්ථාවක් දෙනවා. Google Drive කියන්නේ, Dropbox කියන්නේ මේකට උදාහරණ. අපිට ෆ්‍රී ඉඩක් දීලා තියෙනවා. ඊට වඩා ඉඩක් ඕන නම් අපි සල්ලි දීලා ගන්න ඕන. අපිට ෆයිල් එතෙන්ට ඇඩ් කරලා, ඒ කියන්නේ මෙතෙන්ට ඇටච් කරන්න බැරි තරම් ඔබ මෙහෙම තියාගන්න. විද්‍යුත් තැපැල් ගිණුමක ඕන තරම් බර ෆයිල් එකක් යවන්න බෑ. ලොකු වීඩියෝ ෆයිල්ස් යවන්න බෑ. හරි නේද? එතකොට ඒ ප්‍රමාණය ඉක්මවා යන ෆයිල් එකක් යවන්න උනාම කරන්නේ අර මං කිව්ව මාර්ගගත ස්ටෝරේජ් එකේ. මෙතන නම් මේ Google සමාගමෙන්ම දින Google Cloud එකේ, Google Drive එකේ. හරි නේද? ඒ drive එක ඇතුලේ ගබඩා කරලා එතනින් තමයි අපි මේ link එක හදලා දෙන්නේ. එතකොට ඇත්තටම කරන්නේ මේ email එකට attach කරලා යවන එක නෙමෙයි.
ඩ්‍රයිව් එකට දානවා ඊමේල් එක යනවා එයාට එක ක්ලික් කරාම ඩ්‍රයිව් එකෙන් අරගෙන බලන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් මේ ඩ්‍රයිව් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් පුළුවන් ෆොටෝ එකක් ඉන්සර්ට් කරන්න බොඩි එකට. දැන් මේ ඇටච් කරන එක කරන්න පුතේ මෙතනින්. මේ ඉමේජ් එකට අමතරව තව ඊළඟට තියනවා දුවේ පුතේ මෙන්න මෙතන සිග්නේචර් කියලා එකක්. අපිට පුළුවන් ඩිජිටල් සිග්නේචර් එකක් ඉන්පුට් කරන්න. අපේ හැම ඊමේල් එකටම පහලින් ඩිජිටල් සිග්නේචර් එකක් ඔබ මේක try out කරලා බලන්න. මෙතෙන්ට ඇවිල්ලා මේක ක්ලික් කරාට පස්සේ මේ ලැබෙන මෙනු එකෙන් දැන්ට no signature තියෙන්නේ manage signature ගියාට පස්සේ settings වලට යනවා. මෙයාව ක්ලික් කරාම settings වලට යනවා. මේ compose mail එක මෙහෙමම තියෙද්දි මේ පසුබිමෙන් settings open වෙනවා. අන්නේ සැකසුම් වලින් ඔබේ digital signature එක හදලා ආවම මෙතෙන්ට automatically හැම යවන email එකටම digital signature එක අංකිත අත්සන කියන එක add වෙනවා. හරි නේද? ඔබ ඒක සකස් කරලා තියාගන්න පුළුවන්. එතකොට යම් නිල පිළිගැනීමක් තියෙනවා අපේ විද්‍යුත් ලිපියට. හරි. එහෙනම් මම මේල් එකක් කම්පෝස් කරනකොට අපි දැනගත යුතු සියලුම කාරණා ඔබට කියලා දුන්නා. මෙන්න මේ කෙළවරේම තියෙන මෙන්න මේ බින් එක පාවිච්චි කරොත් මේ ටූල් එක ක්ලික් කරාම අපිට පුළුවන් මේ ඩ්‍රාෆ්ට් කරගෙන යන ඊමේල් ලිපිය සම්පූර්ණයෙන්ම ඩිස්කාඩ් කරලා මකලා දාන්න. අපි කියමු මේක ගොඩක් නිර්මාණ කරලා ඇටච් කරා ගොඩක් දේවල්. එතකොට මෙයාව ඇටච් කළා මෙන්න මෙතනින් අපිට මේක අවශ්‍ය නැහැ කියලා හිතුනොත් මේක මකලා දාන්න පුළුවන්. එහෙම නොවි මෙන්න මෙතනින් ක්ලෝස් කරොත් මේ ඉහළ තියෙන මොකද වෙන්නේ? ඔබට වචනේ පේනවා. save and close. ඒ කියන්නේ මේක draft එකක් විදිහට save වෙලා close වෙනවා. මැකෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙම නැත්නම් මේක මෙහෙම දෙද්දි පැත්තෙන් ක්ලික් කරලා අයින් වෙලා ගියොත් නැත්නම් මේ window එක close කරලා දැම්මොත් එතකොට වෙන්නේත් මෙතන මෙන්න මේ සම්පූර්ණ window එක close කරොත් එතකොට වෙන්නේත් පුතේ මෙයා ක්ලික් කරා හා සමානයි මේ හදපු මේ draft කරපු mail එක යවුවේ නැතුණට අර draft කියලා අපි ඉගෙන ගත්ත මෙන්න මේ ගොඩට එකතු වෙනවා. මෙන්න මෙතන draft ගොඩට එකතු වෙනවා. පැහැදිලිද? හරි. අපි බලමු. මම මේක මකන්න නැතුව මෙතනින් ක්ලෝස් කරනවා. ඔයාලට පේනවා හරි මෙන්න ක්ලෝස් කරා. දැන් බලන්න මෙන්න මේ draft වලට මේක එකතු වෙලා තියෙන්නේ. මේ draft දෙකක් තියෙන්නේ අපි draft කරන්න compose කරන්න පටන් ගන්නකොටම draft වලට add කරගන්නවා. auto save වෙනවා. අකුරක් type කරන සැරයක් පාසා auto save වෙනවා. එහෙම තමයි මේ system එක හදලා තියෙන්නේ Gmail සහ තවත් බොහෝ email සේවා සපයනවා. එවැනි පහසුකමක් දෙනවා අපට. හරි. ඊළඟට අපි draft එකට ගිහිල්ලා බලමු. මෙන්න මම draft එකට ගියා. මේ තියෙන්නේ පුතේ. මේ තියෙන්නේ මම අර focus chart කියලා අන්තිමටම image එකක් add කරලා draft කරපු mail එක. මේට කලින් compose mail කියලා මම කලින් එකක් මේ නමින්ම draft කරා. අන්න ඒක. ඔබට පෙන්වීමේ අවශ්‍යතාවයට මම කලින් එකක් draft කරලා එක නවත්තලා තිබ්බා. මෙන්න draft mail. හරි නේද? අපිට පුළුවන් මෙයාලව නැවතත් සක්‍රිය කරලා යවන්න. එතකොට මෙයා උඩ ක්ලික් කරන්න ඕන. මෙන්න අපි attach කරපු image එක තියෙනවා. මෙන්න body එකේ type කරපු ටික, මේ subject එක, මෙන්න යවන්නේ කාටද කියන එක, මේ සියලු පහසුකම් එක මේක draft එක නැවත මතුවෙනවා. edit කරන්න අවශ්‍ය නම් වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් වෙනස්කම කරලා මෙයාව මේ පහලින් තියෙන send button එක click කරලා යවන්න පුළුවන්. හොඳයි. ඔබට මේව දැන් හොඳින් තේරෙනවා කියලා මට විශ්වාසයි. draft එකෙන් මෙයාලව අයින් කරන්න ඕන නම් මට හිතෙනවා මේ උඩ එක අයින් කරන්න ඕන කියලා. මෙන්න දකුණු පැත්තට එන්න මෙන්න තියෙනවා delete කියලා. මම මෙයාව ක්ලික් කරනවා. අන්න එයා delete වුණා. delete වුණා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ email account එකෙන් අයින් වුණාද? නෑ. මේ කොහටද යන්නේ? මෙහෙම delete කරාම trash කියලා වෙනම bin එකකට යන්නේ තැනකට. හරියට ඔබ ඔබේ පරිගණකයේ යම් ෆයිල් එකක් මැකුවොත් ඒක recycle bin එකට ගියා හා සමානයි. recycle bin එකනුත් මකලා දැම්මොත් තමයි දුවේ පුතේ සමස්ත පරිගණකෙම අයින් වෙන්නේ. තේරුණා නේද? හරි. ඔබට නැවත ලබා ගන්න බැරි මට්ටමටපත් වෙනවා.
මේක මැකුවට ට්‍රෑෂ් එකේ තියෙනවා. පළමු එක. හරි. මම ඔබට යමක් පෙන්වන්න ඕනේ. මේක ට්‍රෑෂ් එකට යනවා කියලා. පෙන්වන්න මම තව එකක් මකන්න ඕන. මම මෙන්න මෙයාව මකනවා. මෙයා ඕන නම් මෙතන සිලෙක්ට් කරන්නත් පුළුවන්. සිලෙක්ට් කරලා මම මෙහෙට ඇවිල්ලා මේ මකනවා. එතකොට බලන්න මේ හරියකට මැසේජ් එකක් එනවා. හරි. මේ බලන්න. conversation move to trash. හරි නේද? conversation එක trash එකට move කරා. කැමති නම් undo කරන්න පුළුවන්. undo කරොත් නැවත මෙතෙන්ට එනවා. අපි දැන් trash එකට ගිහින් බලමු මේව තියෙනවද කියලා. ඕ trash එක. මෙතන තියෙනවදනේ? මේ තියෙන පුතේ more කියලා එකක්. මෙයාව ක්ලික් කරාම මෙන්න අපිට දැන් ස්ක්‍රෝල් කරන්න පුළුවන් තත්ත්වයට ආවා. පල්ලෙහාට යනවා. මේ තියෙන්නේ trash එක. trash එකේ තියෙනවා අපි මකපුවා. මෙයාව ඕපන් කරලා බලමු. අන්න අපි draft mail දෙකක් කලින් මැකුවා. ඒ දෙන්නම මෙතන ඉන්නවා. හරි නේද? මෙයාලව නැවත අපට ලබා ගන්න පුළුවන්. හිටපු තැන් වලටම. මේ යටම එක කෙලිතෙමු. මෙයාව මම සිලෙක්ට් කරනවා. හරි නේද? උඩ තියෙනවා මෙන්න මෙතන delete forever. සදහටම delete කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. හරි නේද? හොඳයි. ඊට අමතරව අපි trash එක ගැන දන්නවා. අපි mail එකක් මැකුවොත් trash එකට තමයි එන්නේ. මෙතන තියෙන දුවේ පුතේ බලන වම් පැත්තට ආවම all mail. මෙතන ඔක්කොම mail ටික පෙන්නනවා. මේ තියෙන්නේ සියල්ල පෙන්නනවා. හරි නේද? right. ඔක්කොම එක කොටට දාලා පෙන්නනවා. මම මෙයාව පොඩ්ඩක් උඩට යනවා. inbox ගියොත් මෙන්න inbox එකේ ලැබිච්ච ටික විතරයි. sent item නැහැ. all mails වල inbox sent ඔක්කොම ටික පෙන්නනවා. හරි නේද? right. තව වැදගත් දෙයක් මට ඔබට කියලා දෙන්න තියෙනවා. ඒ තමයි මේ more ඇතුළට ගියාම අපි යමු more එකට. මේකේ තියෙනවා spam කියලා එකක්. මේ තියෙන්නේ spam spam mails. මොනවාද දුවේ පුතේ මේ spam mails? සිංහලෙන් කියනවා ආයාචිත තැපෑල. ආයාචිත තැපැල් කියන්නේ අපට ඊමේල්ස් එනකොට මේවා ෆිල්ටර් කරනවා Gmail services මගින්. Google server එක මගින් මේවා ෆිල්ටර් කරනවා. හිතන්න හානිදායක යම් මෘදුකාංගයක් වෛරස් එකක් වගේ ඇටච් වෙලා තිබුණොත් මෙහා අපේ ඉන්බොක්ස් එකට එවන්නේ නැහැ. කෙලින්ම ස්පෑම් එකට තල්ලු කරලා දානවා. කෙලින්ම මකලා දාන්නේ නැත්තේ ඇයි? එයා සැක කරනවා වෛරස් එකක් කියලා. ඒ නිසා සීරියස් එකක් අඳුරගන්න බැරි නිසා. එතකොට මෙයා කරන්නේ ස්පෑම් එකට දාන එක. ආයාචිත තැපැල් ගිණුමට දානවා. ඒ කොටසට දානවා. අපිට එතෙන්ට ගිහිල්ලා සැකහැර දැනගෙන නැවත ඕනනම් එක ඉන්බොක්ස් එකට ගන්න පුළුවන්. හරි නේද? ඒ වගේම අඛණ්ඩව මෙන්න වෙළඳ දැන්වීම. එකම ඊමේල් ඇඩ්‍රස් එකකින් අඛණ්ඩව නිතර වෙළඳ දැන්වීමේදී මෙයා ඒවත් දානවා. අපි ඒකට සාමාන්‍ය විහාරය කියනවා ඇඩ්වෙයා කියලා. ඇඩ්වෙයා. software, malware, adware මේ විදිහට ඇඩ්වෙයා එනවා. ඒවත් දානවා මේ ස්පෑම් එකට. අපි ස්පෑම් එකට ගිහින් බලමු. මම ස්පෑම් එක ක්ලික් කරනවා. හැබැයි මේක තුල මොකුත් නැහැ. තවම no spam here. මෙයා හුරේ කියලා සතුටකුත් පෙන්නනවා. හරි නේද? හරි. එහෙනම් මෙතෙන්ට ස්පෑම් එකට එන්නේ ආයාචිත තැපෑලට එන්නේ ඊමේල් සේවාව මගින් ලැබෙන විද්‍යුත් තැපැල් වල යම් හානිදායක සහ පරිශීලක වන අපට කරදරකාරී ඊමේල් තිබ්බොත් ඒ ඔක්කොම ස්පෑම් එකට තල්ලු කරනවා. තේරුණා නේද? හරි. එහෙනම් දැන් දුවේ පුතේ ඔබට හොඳ දැනුමක් තියෙනවා ඊමේල් account එකක් ඇතුලේ විද්‍යුත් තැපැල් හසුරවන්න. අපි ඉගෙන ගත්ත කම්පෝස් කරන හැටි, අලුතෙන් ඊමේල් එකක් යවන්න සකස් කරගන්න හැටි, inbox ලැබුණු ඊමේල් කියවන හැටි, sent අපි යවන ලද ඊමේල් ගැන බලන හැටි, draft අපි draft කළ නමුත් සකස් කළ නමුත් නොයවූ ලිපි අපිට ගිහින් බලන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ තව පහළට ගියාම spam ඒ කියන්නේ ආයාචිත විද්‍යුත් තැපැල්. අපිට විද්‍යුත් තැපැල් ලැබෙනකොට යම් හානිදායකයයි විද්‍යුත් තැපැල් සේවා යෝජක පරිගණකය විසින්
තීරණය කරන අපට කරදරකාරියයි තීරණය කරන මේල්ස් මෙන්න මෙතෙන්ට යවනවා. අපට අවශ්‍ය නම් ගිහිල්ලා සැකහැර දැනගෙන නැවත ඒවා ගන්න පුළුවන් ඉන්බොක්ස් එකට. ට්‍රෑෂ් කියන්නේ අපි වරක් මකන ලද විද්‍යුත් තැපැල් ලිපි මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ගබඩා වෙනවා. తాවකාලිකව ඕනනම් මෙතනට ඉවත් කරන්න පුළුවන්. හරිද? රයිට්. දැන් තව වැදගත් දෙයක් තියෙනවා ඉහළට ගියාම මෙන්න මේ ස්ටාර්ට් කියන එක. ඊට කලින් ඔබට මම මේ කියලා දෙන කලින් ඉන්බොක්ස් එකට ගිහිල්ලා හිතන්න මට ආපු මේල්ස් වලින් මෙන්න මේ චන්න කියන කෙනා එවන මේල්ස් යම්කිසි හේතුවකින් මට වැදගත්. මම ස්ටාර් මාක් එකක් දානවා මේක වැදගත් කියලා. මම මේක ස්ටාර් කරනවා මෙන්න මේ තරුව මත ක්ලික් කරනවා ඔබට yellow color කහපාට ස්ටාර් එකක් පේනවා. දැන් මේ තියෙන ඉන්බොක්ස් මේල්ස් අතරින් මේක ස්ටාර් මේල් එකක්. මෙහෙමයි ඔබට ඊමේල් 100ක් 200ක් 10000ක් ආවට පස්සේ කලින් ස්ටාර් කරපු මේල් හොයාගන්න බෑ. පහළට ගියාම ලේසි නෑ කාලනාස්ති වෙනවා. ඒ නිසා තමයි මෙහි සේවාවක් දීලා තිනවා බලන්න දුවේ පුතේ ස්ටාර්ට් කියලා. ස්ටාර්ට් එකේ තියෙනවා අපි ස්ටාර් කරපු තරු ලබා දෙන ලද මේල් වල තියෙනවා මෙන්න තරු ලබා දීපු මේල් එකක්. දැන් මම මොහොතකට කලින් ස්ටාර් කරපු මේල් එක. හොඳයි. තේරුණා නේද? රයිට්. එහෙනම් දුවේ පුතේ මේක හරි පහසුයි. ඔබට ඔබේ විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය කරගන්න ගියාම. හොඳයි. අපි යමු ඊළඟ පහසුකමට. ඊළඟ පහසුකම හරිම වැදගත් එකක්. අපිට මේ ඉන්බොක්ස් එකට ලැබෙන ලිපි අපිට ලස්සන සංවිධානය කරලා තියාගන්න පුළුවන් නම් හොඳයිනේ. උදාහරණයක් විදිහට අපි පරිගණකයේ ගොනු ගබඩා කරනකොට දුවේ පුතේ අපි කැමති මේවා ෆෝල්ඩර්ස් ගොනු බහලුම් වලට බහලා තියාගන්න. ඒ කියන්නේ ෆෝල්ඩර්ස් සබ් ෆෝල්ඩර්ස් හදලා අපි ගොනු ඒවට දාලා වෙන් කළ තියාගන්න කැමති. අපිට ඒක පහසුයි. සංවිධානයේ අතින් කළමනාකරණදී පහසුයි. ඒ වැඩේ මෙතන කරන්න පුළුවන් ලේබල්ස් පාවිච්චි කරලා. බලමු කොහොමද ඒක කරන්නේ කියලා. එන්න අපේ ස්ක්‍රීන් එකට මෙහි මේ වම්පස තිබෙන පහසුකම් අතරින් more වලට ගියාට පස්සේ පොඩ්ඩක් පහළට ස්ක්‍රෝල් කරලා බලන්න. තියෙනවා manage label කියලා එකක් create new label කියලා. දැනට අපිට manage කරන්න labels නැහැ. අලුතෙන් එකක් create කරන්නයි තියෙන්නේ. මොකද අපි තාම create කරලා නැති නිසා. හොඳයි. අපි ඊළඟට යන්නේ මෙන්න මේ කතා කරමින් හිටපු ලේබල් එකක් හදන්න. බලමු දුවේ පුතේ ලේබල් එකක් හදන්නේ කොහොමද කියලා. මේ තියෙන create new label. මම මේ create new label කියන ක්ලික් කරාම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මම ලේබල් name එකක් උඩින් දෙන්න ඕන. මම මෙතන දානවා personal කියලා. ඒ කියන්නේ මට එන විද්‍යුත් තැපැල් ලිපි වලින් මම personal කියලා වෙනම කොටසක් කඩ ගන්නවා. වෙන් කර ගන්නවා. හරිද? මේ ඒ ටික මේක ඇතුළට දාන්න. nested කියන්නේ මේක යටතේ තව අණු කොටස් අර sub folders වගේ හදන්න. මට දැන් එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ personal කියන එක තව එකක් යටතේ nested කරන්න පුළුවන්. හරි. අපි දැනට single labels වලින් පාවිච්චි කරලා මේ වැඩේ කරගෙන යමු. මම මේක create කරනවා පුතේ. හරි. label එක create වුණා. දැන් මේක ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ screen එකේ. මේක බලන්න පුළුවන් මෙන්න මේ manage labels වලට ගියාම. හරි. මෙන්න මෙතන අපි හදාගත්ත ලේබල් තියෙනවා. ඔබට එකපාරට සංකීර්ණ වෙයි මේ මොනවද තියෙන්නේ කියලා මම මේක පොඩ්ඩක් පහළට අරගෙන එනවා. මෙන්න මම හදපු ලේබල් එක දෙනවා personal කියලා. හරි නේද? right. දැනට මේක show තත්ත්වයේ තියෙන මේ ලේබල් එක පෙන්වනවා. personal කියලා දාලා ඕනනම් මේක hide කරලා තියෙන්න පුළුවන්. ඒතර කාටවත් පේන්නේ නැහැ email account එකට ආවත්. මෙන්න මේ ස්ථානට ඇවිල්ලා හොයන්න වෙනවා එහෙම එකක් තියෙනවද කියලා. ඊට පස්සේ මෙතනදී ඕනනම් මේ create new label අලුත් label එකක් හදන්න පුළුවන්. හරි. දැනට මේ settings වල ඔය ප්‍රමාණය ඇති. මං නැවත යන්න ඕන මෙතනින් ඉවතට මේ බලන්න අපි ඉන්න තැන. හරි. මේ ඇත්තට ඉන්නේ settings වල අපේ ඊළඟ පාඩමේදී අපි කතා කරන කොටස් ටික. මෙන්න මෙතනින් ආපස්සට යන්නත් පුළුවන්. මෙන්න මේ back button එක click කරලා හරි. ඔබට දැන් තේරුණා නේද? okay. මේ label අපිට manage කරන්න පුළුවන් ආකාර තියෙනවා. දැන් label හැදුවේ ඇයි? අන්න එක තමයි manage යටතේ කතා කරන්නේ. හිතන්න දැන් මට ආපු emails තියෙනවා මෙන්න මේ email 3. එකක් මම star කරලා තියෙනවා.
අපි කියමු මේ චන්නගෙන් ආපු මේ ඊමේල් කොන්වර්සේෂන් එක මේ විද්‍යුත් තැපැල් සංනිවේදනයේ මට පර්සනල් වශයෙන් හිතලා මම ඒක උඩට දාලා තියාගන්න ඕන. ඒ ලේබල් එක යටතට පත් කරනවා. එතකොට මෙතන ඔක්කොම ඉන්බොක්ස් එකේ පිළිලම තියෙන්නේ නැහැ. හරි නේද? මං මෙතනින් මෙන්න මෙයාව සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා බලන්න මෙන්න මෙතන තියෙන බටන් දෙකක්. එකක් move to අනිත් එක labels කියලා. හරිද? මම move to කියන එක ක්ලික් කරනවා. මගෙන් අහනවා මොන ලේබල් එක ඇතුළටද මේක යන්න ඕන කියලා. ඔබ බලන්න දැන් පර්සනල් කියලා විතරයි හැදුවේ social updates forums promotion spam trash මේ ටික තියෙනව නේද? ඔව් මේවා මේ Google මගෙන් ඔටෝමැටිකලි දෙන ඒවා. ඔබ දන්නවනේ spam සහ trash ඒ දෙක ඔබ වෙනම දන්නවා. මෙතෙන්දී නව අලුත් පුළුවන් ලේබල් එකක් හදන්න ලේබල්ස් ටික මැනේජ් කරනවා. ඒ කියන්නේ settings වලට ආයි යන්නත් පුළුවන්. පැහැදිලි නේද දරුවනේ? දැන් මං ආවේ මොකටද? මෙන්න මේ පසුබිමේ තියෙන මේ චන්න කියන මගේ හිතවතා එවපු ඊමේල් එකට මමත් රිප්ලයි කරා. අපි දෙන්න පොඩි සංවාදයක් ගියා. මේ ඊමේල් එක මට පර්සනල් ගොඩට දාන්න ඕන. මොකද්ද මං කරේ? මෙයාව මං අන්සිලෙක්ට් කරලායි පෙන්නන්නම්. මෙයාව සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා මෙන්න මේ move to කියන එකට ඇවිල්ලා මම personal කියන එක මත ක්ලික් කරනවා. මොකද වුනේ? බලන්න හොඳින් ස්ක්‍රීන් එක. මේල්ස් 3ක් තිබ්බා. අර මං ස්ටාර්ට් කරපු ඒ මේල් එක නෑ දැන් මේ ඉන්බොක්ස් ගොඩේ. ඔයාලට දැන් තියෙනවා. එහෙනම් මේල් එක කොහෙද ඇත්තේ? අපි දැන් කිව්වා කොහෙද තියෙන්නේ? ලේබල් ගොඩේ. අර personal කියන ලේබල් එක ඇතුලේ. ගිහින් බලමු කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ ගොඩේ පහළට ගියාම මෙන්න තියෙන personal කියන ලේබල් එක. මේ ලේබල් එක ඇතුලේ තමයි තියෙන්නේ මම අතන ඉන්බොක්ස් වලින් ඉවත් කරලා personal ලේබල් එකට දාපු මේල් එක. ඒ නිසා මම මේ මත ක්ලික් කරනවා. අන්න එතකොට බලා ගන්න පුළුවන් මෙන්න මගේ හිතවතා මට එවපු අපි අතර සිද්ධ වෙච්ච කන්වර්ෂන් එක මම personal කියලා වෙනම ලේබල් එකක් ඇතුලට දැම්මා. එහෙනම් ඔබට ලේබල් හසුරුවන එක ගැන හොඳ දැනුමක් තියෙනවා. මේක හරි වැදගත්. මම තව ලේබල් එකක් ක්‍රියේට් කරනවා. මම ඒකට දානවා ස්ටඩීස් කියලා. මගේ ස්ටඩීස් වලට අදාළ මොනවා හරි ඊමේල්ස් ආවොත් මම මේකට දාලා තියාගන්නවා. මෙන්න මම ක්‍රියේට් ක්ලික් කරා. හරි නේද? ලේබල් එක පෙන්නනවද? නැහැ. එහෙනම් මේ ලිස්ට් එක ඇතුළේ ලේබල් එක පෙන්වන තත්ත්වයට පත් කරන්නත් ක්‍රමයක් තියෙනවා. බලන්න පුතේ මෙතන පෙන්වන්නේ නැහැ. ඒ තත්ත්වයට පත් කරන්න නම් manage labels වලට ගිහිල්ලා ඒ පහළට ගිහින් බලන්න මේ ලේබල් එක හොයාගන්න. මෙන්න කලින් හදපු personal කියන ලේබල් එක මෙන්න studies කියලා කියන අලුත් ලේබල් එක. හරි නේද? හරි. මේක තියෙන්නේ කොහොමද? දැනට මේක show තත්ත්වයේ තියෙන්නේ පෙන්වන්න ඕන. යම් තැනකදී. මේ බලන්න show if unread. මෙන්න මේ show if unread කියන එක ක්ලික් කරන්න. එතකොට තමයි මෙයා ලයිස්තුව තුල දැන් පෙන්නනවා ඔබට පේනවද? හරි නේද? personal කියලා අපි හදපු ලේබල් එකත් studies කියලා අපි හදපු ලේබල් එකත් මෙතන දැන් පෙන්වනවා. හරි නේද? තව ලේබල් එකක් මං හදනවා කියලා හිතා ගන්න. මම මෙතන දානවා job කියලා. මගේ රැකියාවට අදාළ වෙන ඊමේල්ස් ටික මම වෙනම කැටගරි කරලා තියාගන්න. ක්‍රියේට් කරනවා job කියලා එකක්. මෙන්න ඒක ක්‍රියේට් වුණා. මම මේකත් show if unread දුන්නම තමයි මෙන්න මෙතන personal studies එක ඒකත් පෙන්වන්නේ. මේ තියෙන්නේ job personal studies. හරි නේද දුවේ පුතේ? එහෙනම් label handle කරන එක ගැනත් ඔබට හොඳ දැනුමක් දැන් තියෙනවා. මම මෙතනින් ඉවත් වෙනවා. මම ඔබට කිව්වා ඉවත් වෙන්න මෙන්න මෙහෙම ආපස්සට ක්ලික් කරන්න පුළුවන් කියලා. මම inbox ගියාමත් හරි. ඕකේ. හරි. එහෙනම් බලන්න දුවේ පුතේ අපි inbox කතා කරා. starred තරු දීලා වෙන් කරගන්න හඳුනාගත්ත විශේෂ කරගන්න ලැබෙන ඊමේල්. ඊට පස්සේ sent mail යවන ලද විද්‍යුත් තැපැල් ලිපි. draft අපි draft කරන ලද නමුත් නොයවූ විද්‍යුත් තැපැල් ලිපි. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ස්පෑම් එක මොකද්ද කියලා කතා කරා, ට්‍රෑෂ් එක කතා කරා. අපි ලේබල් හදන්න ඉගෙන ගත්තා, ලේබල් මැනේජ් කරන්න මූලික දැනුම විතරක් අරගත්තා. පහසුයි ඔබට මේ සියල්ල මනසේ රඳව ගන්න මේ ප්‍රායෝගික ක්‍රියාකාරකමත් එක්ක.
තවත් පහසුකම් මේ ගොඩක් තිබෙනවා මේ ඔක්කොම අපි මේ පාඩම තුළ කතා කරන්නේ නැහැ. ඔබේ විෂය නිර්දේශයට අවශ්‍ය ටික සහ ඊට මදක් ඔබට කියලා ඔබේ සාමාන්‍ය දැනුමට අවශ්‍ය ටික තමයි මේ කතා කරගෙන යන්නේ. දුවේ පුතේ ඊළඟට අපි කතා කරන්න යන්නේ තවත් වැදගත් කොටස් කිහිපයක්. ඒව තමයි මේ ඉන්බොක්ස් වලට ඇවිල්ලා මම ඔබට පෙන්වන්න යන්නේ. මෙන්න මේ බොක්ස් එක බලන්න. නම වැටෙනවා සිලෙක්ට් කියලා. මම මේව ක්ලික් කරොත් ඉන්බොක්ස් වල තියෙන සියලුම විද්‍යුත් තැපැල් ලිපි all select කියලා හිතන්න. ඔබ Word Excel වල එහෙම PowerPoint වල ඉගෙන ගත්තා. හරි. අන්න all select හා සමානයි. සියල්ලම ලයිස්තුවේ තියෙන සියල්ලම විද්‍යුත් තැපැල් ලිපි පහළට කොච්චර තිබ්බත් ඔක්කොම select වෙනවා. ඊට පස්සේ ඒවා මකන්න පුළුවන්, ආකයිව් කරන්න පුළුවන්, ලේබල්ස් වලට මූව් කරන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ තියෙනවා. හරි. ඊළඟට දැනට අපි ඉන්නේ පුතේ මේ primary කියන tag එකේ. තව තියෙන social කියලා tag එකක්. තව තියෙන promotion කියලා tag එකක්. මේ අපට promotion mails ලැබෙන ඒවා, මේ social mails ලැබෙන ඒවා ඔබට පේනවා දැනට දෙකක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. promotion mails දෙකක් ලැබිලා තියෙනවා. ඔබ හිතන්නේ මේ mail එක හැදුවේ මොහොතකට කලින් පැය කිහිපයකට කලින් හදපු mail එකක් නේද? නැත්තම් කෙටි කාලයක් තුළ මේ mails වලට promotion social emails එහෙම ලැබෙනවා. අපට ඒව කරදරයක් වෙන නිසා තමයි ඒව වෙනම group කරලා තියෙන්නේ. අපිට primary එක තමයි directly අපිව target කරලා අපිට අවශ්‍ය වෙන mails ටික එකතු කරලා පෙන්වන්නේ. හරි. ඊළඟ කාරණේ තමයි පුතේ මේ mails මෙහෙම select කරාම මෙන්න මේ තිත් තුනක් තියෙනවා more කියලා. මෙතෙන්ට ගියාම හිතන්න දැනට අපි මේ mails ටික ඔක්කොම මම select unselect කරනවා. මේ mails දෙකක් දැනට තියෙන්නේ මගේ inbox එකේ මම ඔක්කොම කියවලා ඉවරයි. අපි read කරාට පස්සේ ඒක තද කළු අකුරෙන් නැවත පෙන්වන්නේ නැහැ unread එකක් විදිහට. නමුත් මං කියවලා බැලුවට පස්සේ මේක මට unread විදිහට තියාගන්න ඕන. නොකියවපු mail එකක් බවට තියාගන්න ඕන. විවිධ හේතු තියෙනවා අපි විශේෂයෙන් job environment එකේදී අපි රස්සාවක් කරද්දී එතන mails පොදුවේ බලද්දී මම කියවලා බලලා මට අදාළ නැති එකක් මේක අනිත් කෙනාට අදාළ එකක් අපි එකම පරිගණකයෙන් හෝ එකම email account එක පාවිච්චි කරන්නේ. හිතන්න මේ එකම පරිගණක නේ වැදගත් වෙන එකම email account එක කියලා. එතකොට අපි කිහිප දෙනෙක් පාවිච්චි කරද්දී මම වෙන කෙනෙකුට section එකට අදාළ mail එකක් දන්න තුරුත කළ බැලුවම මට තේරෙනවා ඒ section එකට අදාළ වෙන්නේ. එයා තමයි බලන්න ඕනේ. එතකොට මම open කරලා ඉවරයි. එතකොට තවදුරටත් unread විදිහට පෙන්වන්නේ නැහැ. මෙන්න මේ ගැටලුව නිසා මට පුළුවන් මෙයාව unread කරන්න. මම මෙයාව select කරලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා mark as unread දෙනවා. බලන්න මොකක්ද වෙන වෙනස. ඔබට දැන් පේනවා ඒක තද කළු bold වෙලා තියෙනවා unread තත්ත්වයේ තියෙන්නේ. මම මේව read කරනවා. හරි මේ අතුලට ආව read කරා back යනවා. දැන් read කළා. නැවත මට මේක unread කරන්න පුළුවන්. හරි නේද? ඔබට මේක දැන් හොඳට තේරෙනවා. මම එක උදාහරණයක් විතරයි ඔය read unread අතර සිද්ධිය ගැන ඔබට කිව්වේ ඇති වෙන්න පුළුවන් ප්‍රායෝගික අවස්ථා. ඊට අමතරව තව තියෙනවා මේක ඇතුලේ පහසුකම්. මම මෙයාව දෙවෙනි මේල් එක සිලෙක්ට් කරනවා. මෙතෙන්ට ගිහිල්ලා mark as important මේක important email එකක් විදිහට ලකුණු කරගන්න පුළුවන්. මම මෙයාව මත ක්ලික් කරනවා. හරිද? එතකොට මෙයා important mail එකක් බවට පත් වෙනවා. ඒතර කොහොමද ඔය important එක පෙන්වන්නේ? ඔබට මතකයි මේ වම් පැත්තට එන්න දුවේ පුතේ. මෙන්න මෙතන තියෙනවා important mails. මේ තියෙන්නේ මෙන්න මෙයාව ක්ලික් කරාම එතන පෙන්නනවා මෙන්න මේ important mail. හරිද? right. ඊට පස්සේ මම ඔබත් එක්ක ආපහු එනවා inbox එකට. inbox එකේ මෙතන ඔබට පේනවා මේ බලන්න එකක් අංක 1 තියෙනවා. මම විශාලණය කරලා පෙන්නන්න මේ අංක 1. ඒ කියන්නේ මේ unread කරපු mail එකක් තියෙනවා. මම බලපු එක unread කරපු නිසා. හරි නේද? හරි. එහෙනම් ඔබට මේ විදිහට mail select කරලා මෙන්න මේ option එකේ තියෙන mark as unread එකයි දැන් අපිට not important කරන්න පුළුවන් මේ important කොටේ තියෙන ඒවා. හරිද? තවත් යම් star set කරන්න යම් කාරණා කරන්න පුළුවන්. අපි වැදගත් වෙන්නේ mark as unread, mark as important or not important කියන එක අපි දැන් පාවිච්චි කරන්න දන්නවා. හරි. එහෙනම් දුවේ පුතේ ඔබ විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කරලා එය භාවිත කරද්දී එහි
විද්‍යුත් තැපැල් ලිපි හුවමාරු කර ගැනීම සම්බන්ධව සහ විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය කිරීම සම්බන්ධව ඔබ දැනගත යුතු සියලුම කරුණු අත්‍යවශ්‍ය වන සියලුම කරුණු හරිද ඔබ දැනගෙන අවසන් උදාහරණයක් වශයෙන් Gmail account එකක් අරගෙන තමයි අපි මේව කතා කරන්නේ වෙනත් විද්‍යුත් තැපැල් ගිනුම් සේවා සපයන සමාගමක සේවාවකට සම්බන්ධ වුණොත් ඔබ කලබල වෙන්න එපා ඔබට ඒව පාවිච්චි කරන්න පුළුවන් පුංචි වෙනස්කම් තියෙනවා මේ දැනුම බේස් කරගත්තම ඒ දැනුම ඔබට ස්වයංක්‍රීයව ලබා ගන්න පුළුවන් පහසුවෙන් හරි නේද අවසාන වශයෙන් මට ඔබට කියලා දෙන්න තියෙනවා කොහොමද විද්‍යුත් තැපැල් ගිණුම තුරට ගිහිල්ලා විද්‍යුත් තැපැල් ලිපි කියවලා හොයාවලා අවසානයේ අපි ගිණුමෙන් සයින් අවුට් වෙන්න ඕන කිසිම මොහොතක තව පැයකින් දෙකකින් මම කොහොමද ආයේ එනවනේ කියලා සයින් ඉන් තියලා යන්න එපා විද්‍යුත් තැපැල් ගිණුම නීතිමය කටයුත්තක් මේ හරහා යම් අනීතික හෝ නීති විරෝධී දෙයක් සිදු වුණොත් ඔබ එයට වග කියව යුතු වෙනවා ඔබට බැහැ කියන්න මම ඒක දන්නේ නැහැ විද්‍යුත් තැපැල් ගිණුම මම විවෘත කළ සාමාන්‍යයෙන් තියන්නේ එහෙම කියන්න බෑ හරිද ඒ නිසා නිතරම පුරුදු වෙන්න ඔබ පාවිච්චි නොකරන විට පරිගණකයේ කොහේ හෝ ඔබ මෙය සයින් අවුට් කර තැබිය යුතුමයි බලමු කොහොමද පුතේ කරන්නේ කියලා මෙහි දකුණු පසට ආවම මෙන්න අපි වෙනුවෙන් හැදුණු අයිකන් එකක් තියෙනවා S කියලා මම සමන් පෙරේරා නම දුන්න නිසා මේ බලන්න Google account සමන් පෙරේරා info9@gmail.com කියලා තියෙනවා මෙතන. ඔබට හොඳට පේනවා නේද? හරි. මෙන්න මෙයා මත ක්ලික් කරන්න. හරි නේද? ඊට පස්සේ ඔබ sign out of all accounts මෙන්න මෙතන මේ ක්ලික් කරන්න. දැනට මෙම පරිගණකයේ email account දෙකක් sign in වෙලා තියෙන නිසා තමයි මෙහෙම පෙන්නන්නේ. මම මේක ක්ලික් කරොත් සියලුම ගිණුම් වලින් මේක sign out වෙනවා. ඔන්න මම sign out ක්ලික් කරනවා. හරි හොඳයි. බලන්න මේ සමන් පෙරේරාගේ විද්‍යුත් තැපැල් ගිණුමෙන් signed out වෙලා ඉන්නේ. රොෂන් සමරදීරගේ විද්‍යුත් තැපැල් ගිණුමත් signed out වුණා all account දීපු නිසා. හොඳයි ආදරණීය දුවේ පුතේ එහෙනම් මම ඔබට මේ පාඩම් කොටසෙන් විද්‍යුත් තැපැල් ලිපියක appearance එක සාමාන්‍ය පෙනුම එහි විද්‍යුත් තැපැල් ලිපි කළමනාකරණය කොහොමද කරන්නේ කියලා පැහැදිලි කියලා දුන්නා. අපි ඊළඟ පාඩම් කොටසෙන් හමු යමු විද්‍යුත් තැපැල් සම්බන්ධයෙන් වැඩිදුරටත් කතා කරන්න.